ආයුබෝවන් දුවේ පුතේ අපි 2002 ළමයි වෙනුවෙන් පරිගණකයේ පරිණාමය පාඩම සාකච්ඡා කරගෙන ආවා ගිය වීඩියෝ එකකින්. එතකොට අපි කිව්වා පරිගණකයේ එකපාරක් තියෙන තත්ත්වෙට දැන් ඔයාලා මේ වීඩියෝ එක බලන ස්මාර්ට්ෆෝන් එකේ තත්ත්වෙට නැත්නම් ටැබ් එකේ තත්ත්වෙට නැත්නම් PC එකේ තත්ත්වෙට පුතේ එකපාරපත් උනේ නැහැ. මේ ක්‍රමයෙන් වෙනස් වෙමින් තමයි අද ඔය තියෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ ඔයාලට මතක ඇති පරිගණකයේ ඉතිහාසය අපි ප්‍රධාන යුග හතරකට බෙදා දැක්වුවා. මොනවද ඒ පූර්ව යාන්ත්‍රික යුගය? මේ කාලේ යන්ත්‍ර තිබ්බේ නැහැ. අපි මේ ගැන සාකච්ඡා කරා. ක්‍රිස්තු වර්ෂ 1450ට පෙර පැවති කාලේ යාන්ත්‍රික යුගය ගැනත් අපි ගිය වීඩියෝ එකකින් සාකච්ඡා කරා. ක්‍රිස්තු වර්ෂ 1450 ඉඳන් 1840 දක්වා කාලේ මේ කාල තමයි යන්ත්‍ර බිහි වෙන්නේ. ඊළඟට පුතේ විද්‍යුත් යාන්ත්‍රික යුගය ක්‍රිස්තු වර්ෂ 1940 ඉඳන් 840 ඉඳන් 1940 දක්වා කාලේ 1840 ඉඳන් 940 දක්වා කාලය අද අපි සාකච්ඡා කරනවා. විද්‍යුත් යුගය 1940න් පසු කාලීනව. ඊළඟට ඔයාලට මතක ඇති මේ විද්‍යුත් යුගයේදී පරිගණකය ඉතා වේගයෙන් වෙනස් වීම වලට නැත්නම් පරිණාමයන්ට භාජනය වූ හින්දා විද්‍යුත් යුගයේ පරිගණකයේ සිද්ධ වෙච්ච පරිණාමය ගැන සාකච්ඡා කරන්න අපි යාව තවත් අනුකාල වකවානු 5කට බෙදනවා. අපි වට කියනවා පරම්පරායි කියන නම. පරම්පරා කියන නම. ඉතින් සමහර අය මම දැක දෙන පරිගණකයේ පරම්පරාව විතරයි උගන්වන්නේ. හැබැයි පරිගණකයේ පරම්පරාවට එහායින් ලොකු ඉතිහාසයක් තියෙනවා පුතේ පරිගණකය ගැන අපිට සාකච්ඡා කරන්න. එහෙනම් අපි පූර්ව යාන්ත්‍රික යුගයේ සාකච්ඡා කරා. යාන්ත්‍රික යුගය ගැන ඔයාලට මතක ඇති සාකච්ඡා කරා. යන්ත්‍ර බිහි වෙනවා මතක ඇති නේද? එතකොට පරිගණකය ගැන කතා කරොත් එහෙම මොනවද වෙන්නේ? ඇඩින් මැෂින් එකවත් බ්ලේස් පැස්කල් විසින් හදනවා පැස්කලීනේ. ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් මොන් ඒක ගුණ කිරීම බෙදීමේ තත්ත්වයට දියුණු කරනවා ස්ටෙප් රෙකෝනේක බවට. ඊළඟට මොකද වෙන්නේ පුතේ? චාල්ස් ද බේජ් විසින් ඩිෆරන්ස් එන්ජින් එක හදනවා. ඇනලිටිකල් එන්ජින් එක හදනවා. ඊළඟට අපි කතා කරා ඇඩා ඔගස්ටා ලව්ලීස් මේ ඇනලිටිකල් එන්ජින් එකේදී ක්‍රමලේඛ හදන්න දායක වුණා කියන දේ සාකච්ඡා කරා. අපි යාටිකෝ පරිගණක ක්‍රමලේඛිකාව ප්‍රථම පරිගණක ක්‍රමලේඛිකාව කියන දේ ගැන අපි සාකච්ඡා කරා. එහෙනම් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ විද්‍යුත් යුගය. ඔයාලගාව මේ ටියුට් එක ඇති. හරිද? මේ ටියුට් එක ඇති. ටියුට් එකේ අද අපි විද්‍යුත් යුගයේ කියන කොටස මෙන්න මෙතන ඉඳන් තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. එහෙනම් පුතේ විද්‍යුත් යුගයේදී මොකද වෙන්නේ? විදුලි බලය හොයා ගන්නවා. අර යාන්ත්‍රික යුගයේ තිබ්බ මැෂින්ස් වල පුතේ විදුලි බලයක් භාවිතා වුන්නේ නැහැ. ඒ කාලේ මොනවාද තිබ්බේ? ඒ කාලේ යන්ත්‍ර හැදුවේ දැතිරෝධ, දන්වැල්, පිස්ටන, පටි, කප්පි වගේ තාක්ෂණයන්, යාන්ත්‍රික තාක්ෂණයන් භාවිතයෙන් තමයි යන්ත්‍ර නිර්මාණය කරන ලද්දේ. ඊට පස්සේ විදුලි බලය හොයා ගන්නවා, සරල ධාරාව හොයා ගන්නවා තෝමස් අල්වා එඩිසන් විසින්. ප්‍රත්‍යවර්ත ධාරාව අද අපි යූස් කරන්නේ පුතේ ප්‍රත්‍යවර්ත ධාරාව හැමතැනම. නිකොලස් ටෙස්ලා විසින් තමයි ප්‍රත්‍යවර්ත ධාරාව හොයාගන්නේ. ඉතින් මේ විදුලි බලය හොයාගත්තට පස්සේ මොකද වෙන්නේ? විදුලියෙන් වැඩ කරන යන්ත්‍ර වලට මොකද වෙන්නේ? විදුලි බලය භාවිතා කරනවා. එහෙනම් යාන්ත්‍රික තාක්ෂණයට මොකද වෙන්නේ පුතේ? විදුලිය බද්ධ වෙනවා. එහෙනම් අන්න අපි කියනවා මොකද්ද? විද්‍යුත් යාන්ත්‍රික යුගය කියලා අන්න අපි විවහාර කරනවා. විදුලියෙන් වැඩ කරන යන්ත්‍ර. එහෙනම් ක්‍රිස්තු වර්ෂ 1840 සිට 1940 දක්වා වන කාල වකවානුව අපි බෙදා දක්වනවා විද්‍යුත් යාන්ත්‍රික යුගයේ විදියට. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ කාලේ විච්ච විශේෂ සිදුවීම් ෆොරස්ට් කියන විද්‍යාඥයා විසින් රික්තක නලය ලොවට හඳුන්වා දෙනවා. ෆොරස්ට්
මොකද කරන්නේ රික්තක නලය ලොවට හඳුන්වා දෙනවා. ඔයාලට දකින්න පුළුවන් මේ තියෙන්නේ රික්තක නලයක්. මේ තියෙන්නේ රික්තක නලයක්. එතකොට මේ රික්තක නල තමයි මුලින්ම පරිපත නිර්මාණය සඳහා යොදා ගන්නා ලද්දේ. ඊළඟට දැන් මේ රික්තක නලය ඇතුලේ ගත්තොත් පුතේ ඇතුලේ තියෙන රික්තයක්. ඇතුලේ තියෙන රික්තයක් ඒ වගේම අග්‍ර තියෙනවා. අතර අග්‍ර තුල වෝල්ටීයතා වෙනස් වීම තුලින් රික්තක නලයේ තුල මොකද වෙන්නේ විභව අන්තරයක් ඇති වෙනවා. ඒ වගේ තමයි මේ ඉලෙක්ට්‍රොනික උපාංගය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ රික්තක නලයේ ළමයි ෆොරස්ට් හොයාගත්තා කියලා තමයි ප්‍රධාන මතය. නැත්තම් තවත් මතයක් තියෙනවා ජෝන් ඇම්බ්‍රූස් ෆ්ලෙමිං කියන විද්‍යාඥයා හොයාගත්තයි කියලා සමහරු මොකද කරන්නේ පුතේ විශ්වාස කරනවා. ඉතින් මේ රික්තක නලය කියන එක ගොඩක් වැදගත්. මේ විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාවේදී පරිගණක වල සකසනේ හදන්න ගන්නෙත් මෙන්න මේ රික්තක නලය. ඊළඟ වැදගත් සොයා ගැනීම ගත්තොත් එහෙම පංච් කාඩ් එක. ඔයාලට මේ මොහොතේ දකින්න පුළුවන් පංච් කාඩ් එක. පංච් කාඩ් එක නැත්නම් අපි කියනවා සිදුරුපත්. මොකද කරන්නේ? හර්මන් හොලරත් කියන විද්‍යාඥයා විසින් තමයි සිදුරුපත් හඳුන්වා දෙන්නේ. හර්මන් හොලරත් තමයි සිදුරුපත් ලෝකයට හඳුන්වා දෙන්නේ. එතකොට මුලින්ම අපි පරිගණකයට අපි අර පළවෙනි පරම්පරාවේදී ඉන්පුට් අවුට්පුට් කරන්න භාවිත කරේ සිදුරුපත්. හරි. ඒතර ක්‍රමලේඛ දුන්නේ සිදුරුපත් විදිහට. කියන විද්‍යාඥයා සිදුරුපත් හඳුන්වා දෙද්දී මේකට භාවිතා කරපු සංකල්පය තමයි ජෝෂප් ජැකුවාඩ් විසින් හදනවා මේ ජැකුවාඩ් ලූම් කියලා මේ මැෂින් එකක්. ජැකුවාඩ් ලූම් කියන්නේ මේ රෙදි වියන මැෂින් එකක් හදනවා. අන්න ඒකේ තිබ්බ සංකල්පය භාවිත කරලා තමයි හර්මන් හොල්ටර් පරිගණකය සඳහා සිදුරුපත හඳුන්වා දෙන්නේ. ඉතින් ඔයාලගේ ටියුට් එකේ මෙන්න මෙතන සටහන් කරගන්න මේ තියෙන රික්තක නලයක් මෙන්න තියෙනවා සිදුරුපතක්. හරි. මේ තියෙන රික්තක නලය මේ තියෙන්නේ සිදුරුපත. අපි ඊළඟ වැදගත් පොයින්ට් එක ගැන සාකච්ඡා කරොත් එහෙම වැදගත් යන්ත්‍රයක් තමයි පුතේ මේ කාලේ නිර්මාණය වෙච්ච මාක් 1 කියන යන්ත්‍රය. මාක් 1 අපි කියනවා ස්වයංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රය කියලා කියනවා. මොකද්ද? ස්වයංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රය. කවුද මේක නිර්මාණය කරන්නේ? හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක් වෙච්ච හොවර්ඩ් ඊකන් තමයි මෙන්න මේ මාක් 1 කියන යන්ත්‍රය නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මාක් 1 කියන යන්ත්‍රය. එතකොට වීඩියෝ එකේ දකින්න පුළුවන්. හරි. එහෙනම් ටියුට් එකේ එතන සටහන් කරගන්න මේ තමයි මාක් 1 කියන යන්ත්‍රය. හරි. ඊළඟට මේ කාලෙදී එනවා පුතේ විද්‍යුත් පරිගණක කියන පූර්ණ විද්‍යුත්. දැන් අර යාන්ත්‍රික කොටස් ඉවත් කරනවා. හරි. පූර්ණ විද්‍යුත් උපාංගයක් බවට පරිගණකය පත් කිරීම උදෙසා විද්‍යුත් පරිගණන සංකල්පය ඩිජිටල් කම්පියුටිං කියන සංකල්පය කවුද? ඇලන් ටියුරින් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරනවා. ඇලන් ටියුරින් විසින් ඉදිරිපත් කරනවා ඩිජිටල් කම්පියුටිං කියන සංකල්පය. අපි යා පරිගණක විද්‍යාවේ පියා, පරිගණක විද්‍යාවේ father of computer science විසින් අපි හඳුන්වනවා. ඉතින් මේ කාලේ තවත් වෙච්ච විශේෂ සිදුවීම් තමයි දුරකථනය හොයාගන්නවා ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්. ඊළඟට මොකද වෙන්නේ? ගුග්ලි එල්මෝ මාකෝනි විසින් මොකද කරන්නේ පුතේ? රේඩියෝ හොයාගන්නවා. ගුග්ලි එල්මෝ මාකෝනි විසින් රේඩියෝ හොයාගන්නවා. දැන් මේ රේඩියෝව හොයාගත්තාය කියන එකට අර අපි කියන්නේ ක්‍රෙඩිට් එක මාකෝනිට ගියා. හරි. ඔය රේඩියෝ එකෙත් පුතේ වැඩියෙන්ම භාවිතා ට්‍රාන්ස්මීටර්ස් IC බහුතරයක් නිපදවලා තියෙන්නේ කවුද? අර නිකොලස් ටෙස්ලා කියන විද්‍යාඥයා ප්‍රත්‍යවර්ත ධාරාව හොයාගත්ත එක්කෙනා. ඉතින් එයා ඇවිල්ලා ලෝකෙන් සැඟවිච්ච විද්‍යාඥයෙක්. හැබැයි ලෝකෙට වැඩක් කරපු ඔය අපි නේද? අපි ගොඩක් අති විශිෂ්ටයි කියලා හඳුන්වන විද්‍යාඥයන්ට වඩා ලෝකෙට නිහඬ සේවයක් කරපු විද්‍යාඥයෙක් තමයි ඔය ටෙස්ලා කියන්නේ. ඉතින් මෙන්න මේ දේවල් මොකද වෙන්නේ? සිද්ධ වෙන්නේ විද්‍යුත් යාන්ත්‍රික යුගයේ.
දුරකථන සංනිවේදනය ආරම්භ වෙනවා, රේඩියෝ සංනිවේදනය ආරම්භ වෙනවා. එහෙනම් ඔයාලා මෙන්න මේ කොටස හොඳින් පොඩ්ඩක් කියවලා ඔළුවට දාගන්න. ඒ හිස්තැන් තියෙන කොටස් සම්පූර්ණ කරගන්න. හරි පුතේ, එහෙනම් අපි ඊළඟට විද්‍යුත් යුගය ගැන සාකච්ඡා කරන්න යමු. විද්‍යුත් යුගයේදී මොකද පුතේ වෙන්නේ? පරිගණකය පූර්ණ විද්‍යුත් උපාංගයක් බවට පත් වෙනවා. පරිගණකයේ පූර්ණ විද්‍යුත් උපාංගයක් බවට පත්වීම සිද්ධ වෙනවා විද්‍යුත් යුගයේදී. එතකොට විද්‍යුත් යුගයේ විදිහට අපි සලකන්නේ ක්‍රිස්තු වර්ෂ 1940න් පසු කාලීනව තමයි විද්‍යුත් යුගයේ විදිහට සලකන්නේ. දැන් අපි ඉන්නේ ඇත්තටම විද්‍යුත් යුගයේ. ඊළඟට මේ විද්‍යුත් යුගයේ පරිගණකයට ශීඝ්‍රයෙන් වෙනස්කම් සිද්ධ වුණ හේයින් අපි මොකද කරන්නේ? මේ විද්‍යුත් යුගයේ තවත් අනුකාලවකවාන් 5කට බෙදලා අපි ඒ පරිණාමය සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ අපි යන් කතා කරන්න පළමු පරම්පරාව, විද්‍යුත් යුගයේ පළමු පරම්පරාව. හරි පුතේ, අපි පළවෙනි පරම්පරාව විදිහට සලකනවා. පළවෙනි පරම්පරාව විදිහට සලකනවා ක්‍රිස්තු වර්ෂ 1940 සිට 1956 දක්වා කාලය. 1940 ඉඳන් 1956 දක්වාන කාලවකවානුව අපි වෙන් කරනවා පරිගණකයේ විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාව විදිහට. එතකොට මේකෙදි පුතේ සකසනේ නැත්තම් පරිපත නිපදවීම සඳහා බහුලව යොදාගත්තේ මොනවාද? රික්තක නල. රික්තක නල තමයි භාවිත කරේ. අපි රික්තක නල ගැන සාකච්ඡා කරා මීට ප්‍රථමව. රික්තක නල වැකියුම් ටියුබ් වලින් තමයි පරිපත නැත්තම් සකසනේ හැදුවේ. ඊළඟට පුතේ ආදානය සහ ප්‍රතිදානය සඳහා භාවිත කළා මොනවාද? සිදුරුපත්. අපි සිදුරුපත් ගැනත් මීට කලින් සාකච්ඡා කරා. පංච් කාඩ් හෙවත් සිදුරුපත් මොකටද? ඉන්පුට් සහ අවුට්පුට් සඳහා භාවිත කරා. ඊළඟට පුතේ ගබඩාව, මතකය නැත්තම් ගබඩා විදිහට භාවිත කරා. චුම්බක බෙර මොකද්ද භාවිත කළේ? චුම්බක බෙර. දැන් ඔයාලට මෙන්න බලන්න වීඩියෝ එකේ දැන් චුම්බක බෙරයක් දකින්න පුළුවන්. චුම්බක බෙරයක්. හරි. අපි කියන මැග්නටික් ඩ්‍රම් එකක් කියලා. මේකේ තමයි දත්ත ගබඩා කිරීම සිද්ධ වුණේ. ඒක ටියුබ් එකෙත් අන්න දීලා තියෙන රූප ස්ථාන. එතන ලියා ගන්න මේ තියෙන්නේ මොකද්ද? චුම්බක බෙරයක්. ඊළඟට අපි ගත්තොත් පුතේ ක්‍රමලේඛන භාෂාව විදිහට පළවෙනි පරම්පරාවේ භාවිත කරේ පුතේ යන්ත්‍ර භාෂාව. නැත්නම් යාන්ත්‍රික කීතය කියන්නේ එක බිඳුව තමයි භාවිතා කරන ලද්දේ. පළවෙනි පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාව කියන්නේ සොෆ්ට්වෙයාර් ලිව්වේ අපි එක සහ බිඳුවෙන්. ඉතින් මේ තමයි ප්‍රධාන ලක්ෂණ පළවෙනි පරම්පරාවේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ කාලේ හදපු සුවිශේෂී යන්ත්‍ර අපි ළමයි පළවෙනි දැන් සමහර අය පිළිගන්නවා මේක තමයි පළවෙනි ඩිජිටල් කම්පියුටර් එක කියලා. මොකද්ද? ABC පරිගණකය. ABC කියන්නේ මොකද්ද? ඇන්ටනාසෝ බෙරි කම්පියුටර්. මොකද්ද? ඇන්ටනාසෝ බෙරි කම්පියුටර් කවුද හදන්නේ? ජෝසප් ඇන්ටනාසෝ සහ ක්ලිෆර්ඩ් බෙරි විසින් තමයි මෙන්න මේ යන්ත්‍රය නිර්මාණය කරන්නේ. එතකොට මේක පළවෙනි ඩිජිටල් කම්පියුටර් එක විදිහට සමහර අය විශ්වාස කරනවා පළවෙනි අංකිත පරිගණක විදිහට. හැබැයි මේකට පේටන්ට් එක ගන්න නැත්නම් සම්පූර්ණ නිමා කරගන්න මෙයාට හැකියාව ලැබුණේ නැහැ. සාමාන්‍ය පුතේ සම්මතයක් විදිහට පළවෙනි පොදු කාර්යාංකිත පරිගණකයේ විදිහට අපි සලකන්නේ ඉනියක් කියන මැෂින් එක.
පළමු පොදු කාර්යාන්කිත පරිගණකයේ විදිහට අපි සලකන්නේ ඉනියක් කියන පරිගණකය තමයි සම්මතයක් විදිහට සලකන්නේ. මේ ඉනියක් පරිගණකය නිර්මාණය කරන්නේ කවුද? කවුද නිර්මාණය කරන්නේ? ජෝන් මවුච්ලි සහ ජේ ප්‍රෙස්පර්කර්ට්, ජෝන් ප්‍රෙස්පර්කර්ට් කියන විද්‍යාඥයෝ දෙන්නා එකතු වෙලා තමයි මේ ඉනියක් මැෂින් එක හදන්නේ. ඔයාලට පේනවා ඉනියක් මැෂින් එක. එතකොට මේක හදන්නේ හවුල්කාර දෙන්නෙක් කවුද? ප්‍රෙස්පර්කර්ට් සහ ජෝන් මවුච්ලි විසින්. එතකොට ටියුට් එකේ පුතේ මෙන්න මේ මෙතන තියෙනවා පළවෙනි පින්තූරේ තියෙන ABC පරිගණකය. මේ තියෙන්නේ ඉනියක් පරිගණකය දාගන්න. මේ ABC පරිගණකය මේ තියෙන්නේ ඉනියක් පරිගණකය. අපි තවත් මේ පළවෙනි පරම්පරාවේ වැදගත් යන්ත්‍රයක් ගැන සාකච්ඡා කරොත් අපිට ගන්න පුළුවන් මොකද්ද? EDVAC කියන යන්ත්‍රය. EDVAC එක අපි සලකනවා පුතේ ගබඩා කළ ක්‍රමලයක භාවිත කරන ලද පළමු පරිගණකයේ විදිහට. නැතිනම් ආචිත ක්‍රමලයක සංකල්පය භාවිතයෙන් නිපද වූ පළමු පරිගණකයේ විදිහට අපි හඳුන්වනවා EDVAC කියන පරිගණකය. මොකද්ද මේ ආචිත ක්‍රමලයක සංකල්පය කියන්නේ? මුලින්ම පුතේ පරිගණකවල මොකද වෙන්නේ? data input කරන්නත් ඕනි, software එක ඒ වෙලාවෙ input කරන්නත් ඕනි. හැබැයි අද අපි මොකද කරන්නේ? software එක අපි කම්පියුටරේ install කරලා ගබඩා කරලානේ තියෙන්නේ. software කම්පියුටරේ ගබඩා කරලා අපි data විතරයි input කරන්නේ. ඒතකොට ඒකනේ ලේසි වෙන්නේ කම්පියුටර් use කරන්න. ඉතින් ආචිත ක්‍රමලයක කියන්නේ ඒකයි. ක්‍රමලයක ගබඩා කර තබා භාවිතයට ගැනීම. අපි පරිගණක ආකෘතිය යටතේ මේක සාකච්ඡා කරනවා. මේක ඉදිරිපත් කරන්න පුතේ ජෝන් මොන් නිව්මාන් කියන විද්‍යාඥයා. ජෝන් මොන් නිව්මාන් කියන විද්‍යාඥයා තමයි ආචිත ක්‍රමලයක සංකල්පය ඉදිරිපත් කරන්නේ. ඉතින් එයාගේ අදහසක් අනුව EDVAC මැෂින් එක හදන්නේ කවුද? මේ දෙන්නම. කවුද? ඉනියක් එක හදන්නේ. ජෝන් මවුච්ලි සහ ජේ ප්‍රෙස්පර්කර්ට් විසින් තමයි EDVAC යන්ත්‍රයක් ලොවට නිර්මාණය කරලා දෙන්නේ. එහෙනම් EDVAC එකේ විශේෂ ලක්ෂණය තමයි අපි කියනවා ගබඩා කළ ක්‍රමලයක භාවිතයටගත් පළමු පරිගණකය. තවත් සමහරක්ගේ මතයක් තියෙනවා පුතේ EDSAC එක. EDSAC එක තමයි ගබඩා කළ ක්‍රමලයක දාගත් පළමු පරිගණකයේ විදිහට. ඉතින් මේ EDSAC කියන යන්ත්‍රය හදන්නේ මෞරි විල්ක්ස් කියන විද්‍යාඥයා. මෞරි විල්ක්ස් තමයි EDSAC පරිගණකයේ නිර්මාතෘවරයා විදිහට සලකන්නේ. ඉතින් මේවත් මේ එකම කාලෙනේ මේ සොයා ගැනීම වෙන්නේ. හරි එකම කාලෙදී විද්‍යාඥයෝ පර්යේෂණ පවත්වනවා. ඉතින් මත දෙකක් තියෙනවා. හැබැයි බහුලව පිළිගත් මත තමයි EDVAC එක පළමු ආචිත ක්‍රමලයක සංකල්පය දාගත් පළවෙනි යන්ත්‍රය බවට. ඉතින් එහෙනම් මෙන්න දාගන්න මේ කොටස තියෙන්නේ EDVAC මේ කොටස තියෙන්නේ මේ EDVAC මැෂින් එක. EDVAC මැෂින් එක මෙතන තියෙනවා පුතේ UNIVAC 1. ඊළඟ සාකච්ඡා කරලා මේ තියෙන්නේ මොකද්ද? UNIVAC 1 කියන මැෂින් එක. UNIVAC 1. ඉතින් අන්න UNIVAC 1 කියන මැෂින් එක ගත්තොත් පුතේ අපි සලකනවා UNIVAC 1 තමයි පළමු වෙළඳ පරිගණකයේ විදිහට අපි සලකන්නේ. UNIVAC 1 කියන්නේ මොකද්ද? පළවෙනි කොමර්ෂල් කම්පියුටර් එක විකිණීමේ අරමුණින් නිර්මාණය කළා වූ පළවෙනි යන්ත්‍රය තමයි මොකද්ද? UNIVAC 1 කියන්නේ. මේක හදන්නෙත් කවුද? අර දෙන්නමයි. කවුද? ජේ ප්‍රෙස්පර්කර්ට් සහ ජෝන් මවුච්ලි විසින් තමයි UNIVAC 1 කියන යන්ත්‍රයත් නිෂ්පාදනය කරන්නේ. ඉතින් පළවෙනි පරම්පරාව කියන්නේ සෑහෙන පිම්මක් පැනපු කාල වකවානුවක් පරිගණකය හා සම්බන්ධව ගත්තොත්. හැබැයි පළවෙනි පරම්පරාවේ පුතේ පරිගණකවල දුර්වලතා තිබ්බා. මොනවාද තිබ්බ දුර්වලතා? රික්තක නලයක් හරියට සූත්‍රිකා බල්බයක් වගේ. දැන් සූත්‍රිකා බල්බයත් මොකද වෙන්නේ? ඔයාලා දැකලා ඇති ටික වෙලාවක් දාලා තිබ්බොත් මොකද වෙන්නේ? රත් වෙනවා. රත් වෙලා පුපුරන්න ගන්නවා. අන්න එක අවාසියක් නැත්තම් දුර්වලතාවයක් තමයි ටික වෙලාවක් යද්දී රික්තක නල රත් වෙලා පුපුරන්න ගත්තා. තව ලක්ෂණයක් අපි ගත්තොත් එහෙම ප්‍රමාණයෙන් විශාලයි පුතේ. ප්‍රමාණයෙන් විශාලයි කියන්නේ තට්ටු දෙකේ බිල්ඩින් එකක් තරම් ලොකුයි කම්පියුටරේ. හරි ප්‍රමාණයෙන් විශාලයි. අධික විදුලියක් පරිභෝජනය කරනවා. විදුලිය වැඩි.
ඊළඟ අධික තාපයක් ජනනය කරනවා. අධික තාපයක් ජනනය කරනවා. ඒ වගේම තමයි ඒක ක්‍රියාත්මක කරන්න විශාල පිරිසකගේ සහාය 10ක් 15ක් ඕන එක කම්පියුටරයක් ඔපරේට් කරන්න. ඉතින් මේවා තමයි පළවෙනි පරම්පරාවේ තිබ්බ දුර්වලතා විදිහට අපිට කියන්න පුළුවන්. තව එකක් මට මගහැරුණා, වේගය අඩුයි පුතේ. ස්පීඩ් එක ගොඩක් ස්ලෝ. ස්පීඩ් එක ගොඩක් ස්ලෝ. එහෙනම් ඔයාලා පළවෙනි පරම්පරාව ගැන හොඳට බලා ගන්න. මම ඊළඟට දෙවෙනි පරම්පරාව ගැන සාකච්ඡා කරන්නම්. විනාඩි දෙකක් කරන් පළවෙනි පරම්පරාවේ නෝට් කොටස බලන්න. හරි පුතේ, එහෙනම් අපි පරිගණකයේ දෙවන පරම්පරාව ගැන සාකච්ඡා කරන්න යනවා. පරිගණකයේ දෙවන පරම්පරාව ගත්තොත් අපි දෙවන පරම්පරාව විදිහට වෙන් කරලා දක්වන කාලවකවානුව තමයි 1956 සිට 1963 දක්වා කාලවකවානුව. 1956 ඉඳන් 1963 දක්වා කාලවකවානුව අප දෙවන පරම්පරාව විදිහට වෙන්කොට දක්වනවා. එතකොට මේ කාලෙදී සකසනය නැත්තම් පරිපත සඳහා භාවිත කළ උපාංගය වුණේ මොකද්ද? ට්‍රාන්සිස්ටර් එක. ට්‍රාන්සිස්ටරේ හොයා ගැනීම පුතේ පරිගණකයේ පරිණාමයට විශාලම අත්දැකීමක් ලබා දුන්න අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරේ තියෙන අර්ධ සන්නායක උපාංග වල දැක්කද මෙන්න මෙහෙම අග්‍ර තුනක් තියෙනවා. අග්‍ර තුනක් තියෙනවා. ට්‍රාන්සිස්ටර් එක ගොඩාක් පරිපත පූර්වවල තියෙනවා. අග්‍ර තුන ගත්තොත් එකක් ඇවිල්ලා පාදය, අනිත් එක සංග්‍රාහකය, අනිත් එක විමෝචකය. පාදය, සංග්‍රාහකය සහ විමෝචකය ලෙසින් තමයි පාද තුන බේස්, කලෙක්ටර් and emitter. බේස්, කලෙක්ටර් and emitter. හරි. එතකොට මේ තමයි ට්‍රාන්සිස්ටරෙන් තමයි පරිපත නැත්තම් සකසන හදන්න ගත්තේ. ඊළඟ කාරණේ අපි ගත්තොත් එහෙම ට්‍රාන්සිස්ටරේ හොයාගන්න විද්‍යාඥයෝ 3 දෙනෙක්. කවුද? ජෝන් බාර්ඩීන්, විලියම් ෂොක්ලේ. ජෝන් බාර්ඩීන්, විලියම් ෂොක්ලේ සහ වෝල්ටර් බ්‍රිටන් කියන විද්‍යාඥයන් තිදෙනා විසින් තමයි ට්‍රාන්සිස්ටරය ලොවට හඳුන්වා දෙන්නේ. ට්‍රාන්සිස්ටරය. හරි. ඊළඟ එක අපි ගත්තොත් පුතේ ආදානය සහ ප්‍රතිදානය සඳහා භාවිතා කරා මොනවාද? චුම්බක පටි. මොනවාද භාවිතා කරේ? චුම්බක පටි, මැග්නටික් ටේප්ස්. ආදානය සහ ප්‍රතිදානය සඳහා චුම්බක පටි භාවිතා කරා. ඊළඟට අපි ගත්තොත් පුතේ මතකය නැත්තම් ගබඩා විදියට භාවිතා කළා චුම්බක හර, මැග්නටික් කෝස් නැත්තම් චුම්බක මධ්‍යයන් කියලාත් කියනවා. චුම්බක හර නැත්තම් චුම්බක මධ්‍යයන්, මැග්නටික් කෝස් කියලා අපි කියනවා. ඉතින් මේ තමයි දෘඩාංගමේ වශයෙන් දෙවන පරම්පරාවේ පරිගණකයක සකසනේ ට්‍රාන්සිස්ටර් වලින් ආදාන ප්‍රතිදාන චුම්බක පටි වලින් මතකය නැත්තම් ගබඩාව චුම්බක හර වලින්. මෘදුකාංගමේ වශයෙන් ගත්තොත් ක්‍රමලේඛන භාෂා විදිහට භාවිත කරනවා ඇසෙම්බලි භාෂාව. අපි ක්‍රමලේඛන භාෂා ගැන සාකච්ඡා කරනවා මේ පාඩමේ අවසාන හරි. ඇසෙම්බලි භාෂාව. ඇසෙම්බලි භාෂාව කියන්නේ එක බිඳුව යාන්ත්‍රික කේතේ නෙමෙයි, මනුෂ්‍යයට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් භාෂාවක්, ඉංග්‍රීසි වචන සහිත භාෂාවක් තමයි ඇසෙම්බලි භාෂාව කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි දෙවන පරම්පරාවේ පරිගණක සමන්විත වෙන්නේ. ඉතින් ඔයාලා ටියුට් එකේ සටහන් කරගන්න මෙන්න ට්‍රාන්සිස්ටරය, මෙන්න චුම්බක හර, ට්‍රාන්සිස්ටරේ පාද තුන සහ
කවුද ට්‍රාන්සිස්ටර් වලට හඳුන්වා දුන්නේ කියන එක සටහන් කරගන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ කාලේ හදපු ගොඩාක් ජනප්‍රිය යන්ත්‍ර තමයි Mark 3 IBM 7000 වගේ යන්ත්‍ර ගොඩාක් ජනප්‍රිය යන්ත්‍ර වුණා. තවත් අපි ගත්තොත් Atlas CDC 1406 Univac Clark Honeywell 400 ඒ වගේ යන්ත්‍රත් අපිට දෙවන පරම්පරාවේ විදිහට සලකන්න පුළුවන්. ඊළඟට පුතේ මේ පරම්පරාවේ අපි ගත්තොත් දෙවන පරම්පරාවේ ඇඩ්වාන්ටේජස් විදිහට සලකන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් එක හොයාගත්තෙන් අර රික්තක නලවල තිබ්බ දුර්වලතාවය මොකද්ද? රත් වෙලා පුපුරන අවාසි සහගත ලක්ෂණය අපිට ඉවත් කරගන්න හැකි වුණා පරිගණක වලින්. ඊළඟ දේ ගත්තොත් අපිට විදුලි පරිභෝජනයේ තරමක් අඩු කරගන්න පුළුවන් වුණා. ඉතින් මේවා එක තව ප්‍රමාණයක් සාපේක්ෂව අඩු වුණා. හැබැයි තවත් ටිකක් මේ ලොකු කාමරයක් වගේ ලොකු පරිගණක. ඉතින් මේවා වාසි සහගත ලක්ෂණ විදියට සලකන්න පුළුවන්. හැබැයි ඉතින් තවම විශාලත්වයේ වැඩි පරිගණකයේ. ඉතින් මේ තමයි දෙවන පරම්පරාවේ පරිගණකයක සැකැස්ම සහ විශේෂිත සොයා ගැනීම උනේ. හරි. එහෙනම් අද අපි සාකච්ඡා කරා විද්‍යුත් යාන්ත්‍රික යුගය. ඊළඟට විද්‍යුත් යුගයේ පළමු සහ දෙවන පරම්පරා සාකච්ඡා කරා. එහෙනම් පුතේ ටියුට් එක අරගෙන මෙන්න මේ ප්‍රශ්න ලකුණු කරගන්න. බහුවරණ පිටුව අංක 17 ඉඳන් බලමු බහුවරණ. බහුවරණ 5 බහුවරණ 5 බහුවරණ 7 බහුවරණ 5 බහුවරණ 7 බහුවරණ 8 බහුවරණ 8 බහුවරණ 8 ඊළඟට පුතේ බහුවරණ 14 බහුවරණ 14 ඊළඟ බහුවරණ 18 බහුවරණ 20 බහුවරණ 24 28 ඊළඟට බහුවරණ අපි ගත්තොත් බහුවර්ණ 43 බහුවර්ණ 43 ඊළඟ පුතේ ව්‍යුහක රචනා දෙකේ එක කොටස රචනා දෙකේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඉතින් අද දැන් පරිණාමයේ කොටසෙත් පුතේ පාඩමෙන් භාගයක් විතර අවසానයි. පොඩි කොටසක් තියෙන මොකද මම මේ පාඩමේ විශාල කොටසක් පළවෙනි පාඩමේ කරලා තියෙනවා. හරි. ඉතින් මේ කොටස් හොඳට පාඩම් කරගන්න තියරි තමයි තියරි පාඩම් තියෙනවනේ තියරි ප්‍රැක්ටිකල් ගණන් ඔක්කොම තියෙනවා IT සිලබස් එකේ. හරි. ඉතින් හොඳට පාඩම් කරගන්න අර දීලා තියෙන ප්‍රශ්න කරන්න දේ තමයි කියන්න තියෙන්නේ. අපිට සමාජයට ලැබෙන සුතේදී පන්ති පටන් ගන්න පුළුවන් වෙයි මොකද අපි එතන නම් ස්ටාර්ට් කරගෙන යන්න. එහෙනම් අපි අදට වීඩියෝ අවසන් කරනවා. ආයි